hari අපි ලාගට ඉන්නේ ඉඳ ආයි හැමෝටම මේ good afternoon. ආයි අපි අද ක්ලාස් එක වඩන්නකෝ මේ අපි අන්තිමට නවත්තලා තින්නේ network වල topologies වලින්. right network වල topologies වලට යන්න කලින් ආයෙත් network එක පොඩ්ඩක් මතක් කරලා topologies ටික මම හිතන්නේ දීලා ඉවරයි. ආයෙත් අපි network ගැන චුට්ටක් කතා කරලා යන්න topologies වලට. ආයි මුලින්ම අරමු මොකක්ද network එකක් කියන්නේ. right පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අතර පරිගණක ජාලයක් ගොඩනගන එකක් කියනවා network එකක් කියලා. අපි සාමාන්‍යයෙන් network එකක් නිර්මාණය කරන්නේ පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අතර තියෙන resources share කරගන්න, ඒ කියන්නේ සම්පත් පොදුවේ භාවිතා කරන්න. උදාහරණයක් printer එකක් වගේ දෙයක්. ඒ වගේම printer එකක් වගේ දෙයක් කිසිම නැත්නම් පොදුවේ භාවිතා කරන්න පුළුවන් වෙනත් output device එකක් සාමාන්‍යයෙන් පරිගණක ජාලය තුළ පොදුවේ පරිහරණය කරන්න තමයි අපි පරිගණක ජාලයක් නිර්මාණය කරන්නේ. එතනදී අපි පරිගණක ජාලයක් නිර්මාණය කරන්න භාවිත කරන මාධ්‍යයන් ගැන කතා කරා. ඊළඟට පරිගණක ජාලයක් නිර්මාණය කරන්න භාවිත කරන උපකරණ ගැන කතා කරා. ඔයගොල්ලන්ට මාධ්‍යයන් වල ප්‍රධාන වශයෙන් වයර් මාධ්‍ය සහ වයර්ලස් මාධ්‍ය ගැන කතා කරා. ඒ කියන්නේ guided සහ unguided ගැන. ඊළඟට network එකක තියෙන ඕන උපකරණ ටික ගැනත් අපි කතා කරා. like මම ආයෙත් මුලින් ඉඳලා ඒ ටික නැවත මතක් කිරීමක් කරන්නම්. note එක තියෙන අය note එක ටික බලා ගන්න. right අපි මුලින්ම network එක බලනකොට පස්සේ නියම මාධ්‍යවලදී කතා කරා ප්‍රධාන වශයෙන් twisted pair cable ගැන කතා කරා. ඒකෙදී twisted pair cable වල තියෙන ප්‍රධාන වර්ග දෙක ගැන කතා කරා. ඒ කියන්නේ guided වල twisted pair cable වල තියෙන ප්‍රධාන වර්ග දෙක ගැන කතා කරා. unshielded twisted pair එකයි shielded twisted pair කියන cable වර්ග දෙක ගැන කතා කරා. සමහරවිට cable පෙන්නුවා. ඊට පස්සේ අපි coaxial cable එක CCTV වලට දැනට භාවිත කරන coaxial cable එක ගැන කතා කරා. ඊට පස්සේ ප්‍රකාශ තන්තු එහෙම නැත්නම් fiber optic cable ගැන කතා කරා. ඊට පස්සේ unguided එහෙම නැත්නම් නියම නොවන මාධ්‍ය එහෙම නැත්නම් wireless පාවිච්චි කරන network කරන්න පාවිච්චි කරන wireless technology ගැන කතා කරා. Wi-Fi, Bluetooth, infrared, radio waves, ඒ වගේම සුද්ධ තරංග satellite communication වලට පාවිච්චි කරන infrared ගැන කතා කරලා ඊළඟට පරිගණක ජාලය සම්බන්ධ කරන පාවිච්චි කරන උපකරණ ටික ගැන කතා කරනවා. මේකෙදි ප්‍රධාන වශයෙන් network එකේ තියෙන ඕන අත්‍යවශ්‍යම උපකරණ ටික ගැන කතා කරා. ඒ කියන්නේ switch එක, router එක, අවශ්‍ය නම් firewall එකක් ගැන කතා කරා අපි. ඒ වගේම server computer එක ගැන කතා කරා. මේ දේවල් ටිකට අමතරව router එක ගැන කතා කරා. ඒ වගේම network interface card එක ගැන කතා කරා. මේ දේවල් ටික නැවත පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක් කරගන්න. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි අපි කතා කරා switch එක හා hub එකේ තියෙන වෙනස ගැන. network switch එකේ hub එකේ තියෙන වෙනස ගැන කතා කරා. අපි network එකක් හදද්දී අනිවාර්යෙන් පාවිච්චි කරන device දෙකකින් එකක් තමයි switch එක හෝ hub එක. මේකෙදී ප්‍රධාන වෙනස්කම් ගැන කතා කරා. ඔයගොල්ලෝ ICT paper එකට හැමදාම යනවා මේ switch එක සහ hub එක කියන උපකරණ දෙකේ වෙනස. මේක switch එක hub එකක් පෙන්වන්න නෑ මේ වෙලාවේ. switch එකේ සහ hub එකේ තියෙන ප්‍රධාන වෙනස්කම් ගැන අපි network එකක් practically හදද්දී කතා කරා. switch එකක network එකේ තියෙන සියලුම computers වලට යවන පරිවිඩියෙන් direct අවශ්‍ය පරිගණකයට යවනවා කියලා කතා කරා. ඒ වගේම hub එකේදී එහෙම නෑ. network එක තුළ තියෙන සියලුම පරිගණක වලට message එක දීලා දත්තේ යවන කෙනාගෙන් අවශ්‍ය පරිවිඩිය පස්සේ තමයි නිවැරදිව ලැබෙන්න ඕන පරිගණකය හොයාගෙන පරිවිඩිය හරියට දෙන්නේ. එතකොට ඒකෙදී දැන් hub එක භාවිත කරන්නේ නැහැ. දැන් පාවිච්චි කරන්නේ switch එක. hub එකේ පාවිච්චි කරන network වල තියෙන ගැටලුව තමයි network එක slow. ඒක තමයි යා
අපි යවන මැසේජ් එක නෙට්වර්ක් එකේ තියෙන සියලුම දෙනාට සෙන්ඩ් කරලා තමයි පස්සේ තමයි අවශ්‍ය කෙනාට ලැබෙන්න සලස්සන්නේ. ඒකෙදි නෙට්වර්ක් එක තුළ ට්‍රැෆික් එකක් ඇති වෙනවා. ඒ වගේ දේවල් නිසා දැනට හබ් එක භාවිතා කරන්නේ නැහැ. දැන් බහුලව භාවිතා කරන්නේ අපි හබ් එක වෙනුවට ස්විච් එක තමයි. ඒක තමයි සාර්ථකම නෙට්වර්ක් එකක තියෙන ඩිවයිස් එක විදිහට දැනට නිර්මාණය කරලා තියෙන ඩිවයිසස් වලින් තියෙනවා. ඊට පස්සේ වයර්ලස් වලදී අපි Wi-Fi ටෙක්නොලොජි පාවිච්චි කරනවා. මේ දවස්වල ගොඩක් ගෙවල් වල ඉන්ටර්නෙට් ඔයගොල්ලෝ පාවිච්චි කරන නිසා Wi-Fi ඒ වගේම RAM සහිත රවුටර් එක හරහා කම්පියුටර් එකට ඉන්ටර්නෙට් ඔය වගේ දේවල් දැන් ඔයගොල්ලොන්ට මේ දවස්වලදී භාවිතා කරන්න ලැබිලා ඇති. ඒක නිසා නෙට්වර්ක් ගැන දැන් පොඩ්ඩක් මේ කරපු පාඩමේ මුල් ටික මතක් වෙලා ඇති කියලා මම හිතනවා. ඊළඟට මොඩම් එක ගැන කතා කරා. දැනට මොඩම් එක භාවිතේ නැහැ. හේතුව දැන් දින රවුටර්ස් වල මොඩම් ෆන්ක්ෂන් එක තියෙන නිසා ඔය කොටසදී කතා කරපු ඩිමොඩියුලේෂන් එකයි මොඩියුලේෂන් එක සහ ඩිමොඩියුලේෂන් කියන දේ ගැන චුට්ටක් මතකයෙන් තියාගන්න. හැමදාම විභාග වලට එන ටිකක් තමයි මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන් කියන එක. එතකොට අනේ ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන් ඒ නම ආශ්‍රය කරගෙන තමයි මොඩර්න් කියන නම හැදිලා තියෙන්නේ. එකක් මතක තියාගන්න. තාම මීටින් එකට කනෙක්ට් වෙන්න බැරි වෙච්චාම ගන්න මට කෝල් ගන්නවා හරියට. ආයි ඔන්ලයින් ක්ලාස් වලදී පොඩි ප්‍රශ්න දෙනවා නේ ඔයගොල්ලෝ දන්නවනේ හරියට. මේ ඔන්ලයින් ක්ලාස් වල පොඩි ගැටලු තියෙනවා. ඔයගොල්ලෝ මේ හරි ID එක මේ ස්පේසස් නැතුව ටයිප් කරන්න කියනකොට ඔය යාළුවෝ මේ සමහරවිට මටත් කෝල් කරනවා කීප දෙනෙක්. ඒක නිසා මේ ක්ලාස් එකට ජොයින් වෙන්න මේ හරියට ස්පේසස් නැතුව මේ එවන මැසේජ් එකේ තියෙන ID එක ටයිප් කරන්න. හරි ඊළඟට මේ අපි කතා කරේ නෙට්වර්ක් එකේදී ටොපොලොජිස් වලට යන්න කලින් අපි කතා කරපු ප්‍රධානම දේවල් ටික අපිට නෙට්වර්ක් එකක් හදාගන්න අවශ්‍ය වෙන කොටස් ටික ගැන අපි කතා කරා. මුලින්ම අපිට කම්පියුටර්ස් ටික ඕන වෙනවා. මුලින්ම දෙවෙනියට ස්විච් එකක් හෝ හබ් එකක් අපිට අවශ්‍ය වෙනවා නෙට්වර්ක් එක හදාගන්න. ඊළඟට අපි පාවිච්චි කරන්නේ ඒක අන්ගයිඩඩ්ද එහෙම නැත්නම් ගයිඩඩ්ද වයර්ද වයර්ලස්ද කියන දේ අපි තෝරගන්න ඕනේ. ඒ අනුව වයර් භාවිතා කරනවා නම් අපිට කේබල් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදී අපි කතා කරලා තියෙනවා කේබල් වර්ග ගැන. ස්ප්ලිට් කේබල් වල තියෙන ප්‍රධාන වර්ග දෙක ගැන කතා කරා. UDP එක SDP එක ඒ අරුණාම එහෙම නැත්නම් අපිට ෆයිබර් කේබල් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය නෙට්වර්ක් වලදී අපි ෆයිබර් කේබල් පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ෆයිබර් කේබල් භාවිතා කරන්නේ ISP වල සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් ලා වගේ කට්ටිය කියන ටෙලිකොම් ඩයලොග් ලා වගේ අය විතරයි පාවිච්චි කරන්නේ ෆයිබර් ඔප්ටික් කේබල්. එයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තව තැනකට අරගෙන යන්න. එතකොට අපි සාමාන්‍යයෙන් ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් එක තැනකට සීමා වෙච්ච නෙට්වර්ක් එකක් හදද්දී ඒකට භාවිතා කරන්නේ බොහෝ දුරට ඩිස්ටන්ස් පෙයා කේබල්. හරිද? ඒ අරුණාම වයර්ලස් වලින් අපිට නෙට්වර්ක් එකක් හදා ගන්න පුළුවන්. දැන් හොඳ උදාහරණයක් තමයි ඔයගොල්ලෝ මේ වෙලාවේ මේ ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්නේ අන්තර්ජාලය හරහා. ඒ කියන්නේ නෙට්වර්ක් දෙකක් එකට කනෙක්ට් වෙලා තියෙනවා. මගේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකයි ඔයගොල්ලෝගේ ගෙදර මේ ෆෝන් එක හරි කම්පියුටර් එක හරි පාවිච්චි කරන ලෝකල් ඒරියා නෙට්වර්ක් එකයි දෙක එකට දැන් කනෙක්ට් වෙලා තමයි මේ අන්තර්ජාලය කියන දේ ජාලයන් දෙක අතර නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට සමහර අය වයර් මීඩියා පාවිච්චි කරනවා. ඒ කියන්නේ ගයිඩඩ් මීඩියා පාවිච්චි කරනවා. සමහර අය අන්ගයිඩඩ් පාවිච්චි කරනවා. ඒ කියන්නේ වයර්ලස් සමහර අය පාවිච්චි කරන්නේ වයර්ලස් කනෙක්ෂන් එක. සමහර අය කේබල් එකක් රවුටර් එකට කනෙක්ට් කරගෙන එහෙම කම්පියුටර් එක පාවිච්චි කරනවා ඇති. එතකොට ඔන්න මේ දෙකේම නෙට්වර්ක් දෙක දැන් මේ දවස්වල ඔයගොල්ලෝ භාවිතයට ගන්නවා. එතකොට ඔතනදී දැන් සමහරවිට ප්‍රශ්නයක් එන්න පුළුවන් ස්විච් එකක් අත්‍යවශ්‍යම නෑ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ගෙදර පාවිච්චි කරන්නේ එක්ක එක කම්පියුටර් එකයි කම්පියුටර් දෙකයි නම් කිසි ගැටලුවක් නෑ. අපිට රවුටර් එකේ කෝඩ් දෙකක් හෝ තුනක් තියෙනවා. රවුටර් එකම වැඩේ කරගන්න පුළුවන්. හැබැයි කම්පියුටර්ස් 5කට 10කට යනකොට අපිට ඒ වැඩේ කරන්න බෑ. රවුටර් එක අනිවාර්යයෙන්ම නෙට්වර්ක් ස්විච් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ මේ කතා කරපු දේවල් එක නවත්ත මතක ගන්න. ඊට පස්සේ අපිට නෙට්වර්ක් එකක තියෙන මේ පරිගණක ටික පාලනය කරන්න පුළුවන් සර්වර් එකක් දාලා අපි කතා කරා
සර්වර් කම්පියුටර් එකක් දාලා අපිට පුළුවන් අපේ නෙට්වර්ක් එකේ තියෙන කම්පියුටර්ස් ටික කන්ට්‍රෝල් කරන්න. හරියට ඒක දැන් ගොඩක් ආයතනවල පාවිච්චි කරනවා. හේතුව තමයි සමහරවිට ස්ටෑන්ඩ් ලෝන් කම්පියුටර් එක කියන්නේ නෙට්වර්ක් එකක් නැතුව තනියම තියෙන කම්පියුටර් එකක දත්ත වලට මොන හරි හානියක් නොවී ඒ දත්ත නැවත ගන්න බැරි නිසා නෙට්වර්ක් එකක් හදලා නෙට්වර්ක් එක තුල තියන්නේ නැතුව දැන් අපි ගොඩක් වෙලාවට කම්පැනිස් සහ ඔයගේ ලොකු ආයතන ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ යාළුවනේ දත්ත ටික වෙනම සර්වර් එකකට දාලා තියෙනවා. එතකොට කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍ය සර්වර් එකක් කියන්නේ සාමාන්‍ය පරිකරණයකට වඩා ගොඩක් වෙනස් දෙයක් ඔයගොල්ලෝ දන්නවා සර්වර් එක ගැන. ඒක නිසා එයා සර්වර් එක තුළ තියෙන data වලට හානි වෙන තියෙන අවස්ථා බොහොම අඩුයි. හරිද? ඒක නිසා බොහෝ දුරට client server network එකකදී අනෙකුත් පරිගණක වලට සේවාව සපයන්න දැන් වෙද්දි සර්වර් කම්පියුටර් එකක් පාවිච්චි කරනවා. එතකොට ස්විච් එකක් දාලා අපි කම්පියුටර්ස් 10ක් 5ක් හෝ 10ක් වගේ ඒ වගේ නෙට්වර්ක් එකක් හදන එකට අපි කියනවා සර්වර් එකක් තියෙනවා නම් ක්ලයන්ට් සර්වර් නෙට්වර්ක් එකක් කියලා. එහෙම නැතුව පරිගණක දෙකක් විතරක් කනෙක්ට් කරනවා නම් ටික කේබල් එකක් හදලා ඒ දෙන්න අතර විතරක් දත්ත මාරු කරගන්න විතරක් හදනවා නම් අපි යාළුවට කියනවා peer to peer network එකක් කියලා. ඔන්න network වල ප්‍රධාන වර්ග දෙක ඔකයි. හරිද? පටලවා ගන්න එපා. ඊට පස්සේ ඔය ප්‍රධාන වර්ග දෙකට යටත්ව අපි කතා කරලා ඇති network topologies ගැන. හරිද? network topologies ඕගොල්ලන්ට පිළිලා ඇති topologies පහ. ඒ topologies පහ ගැන අපි වෙන වෙනම කතා කරා. ඒ වගේම ඒවා තියෙන disadvantages advantages ගැනත් අපි කතා කරා. ආයිමත් චුට්ටක් බලමු මේ මොනවද තියෙන topologies ටික සහ ඒවා තියෙන advantages ඒ වගේම disadvantages මොනවද කියලා. topologies ගැන කතා කරද්දී ඕගොල්ලන්ට ප්‍රධාන වශයෙන් topologies මම කියලා තියෙලාදී තරුවාකාරයට ජාලගත කිරීම ඒ කියන්නේ star topology ගැන අපි කතා කරා. අපි network එකක් හදද්දී network එක design කරන විදිය අනුව විදියට තමයි අපි topology එකක් කියලා කියන්නේ. උදාහරණයක් අපි තරුවාකාරයට ජාලගත කිරීම එහෙම නැත්නම් star topology එක ගත්තොත් සාමාන්‍යයෙන් ඒකේ තියෙන්නේ network switch එක centralize හරි මැදට වෙන්න network switch එකක් දාලා තියෙනවා. ඒකට ගැලපෙන විදිහට පරිගණක ටික මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා කේබල් වලින්. ස්ටාර් topology එක ගත්තොත් මේ විදිහට තමයි අපි network එකට අවශ්‍ය කරන කම්පියුටර් ටික සම්බන්ධ කරන්නේ. right එතකොට මේකේ දැන් මෙහෙම කම්පියුටර්ස් ටික දැන් අපි network එකක් අතරින් හරියට මේ හැඩයට තියෙන්න ඕනේ කියන දේ නෙවෙයි මේ topology එකකින් අදහස් කරන්නේ. switch එකක් භාවිතා කළා. ඒ කියන්නේ මේ දැනට තියෙන network වලින් සාර්ථකම network එක තමයි මේක. මේ topologies වලින් සාර්ථකම topology එක තමයි මේක. හේතුව තමයි මේකේ තමයි මේන්ටේන්ස් කරන්න ලේසි. ඒ කියන්නේ මේකේ රිපෙයාර් එක අවදින් කරන්න ලේසි. යන විද්‍යුත් පැත්තෙන් ගත්තොත් අනිත් topology වලට වඩා මධ්‍යස්ථ විද්‍යුත්මත් තියෙන මේ star topology. ඒ වගේම මේක ඉස්සරහට වැඩි දියුණු කරන්න. ඒ කියන්නේ පරිගණක මේකට එකතු කරගන්න එක. තව ඇඩ් කරගන්න එක පහසුයි star topology එක. ඒක නිසා බහුලව ගොඩක් ආයතනවල එහෙම නැත්නම් network භාවිතා කරන ගොඩක් ස්ථානවල බහුලව භාවිතා කරන්නේ මේ topology එක. එතකොට මේකෙදි සාමාන්‍ය disadvantages ගැන කතා කරොත් මේකෙදි තියෙන එකම disadvantage එක තමයි මේ කම්පියුටර් ඔක්කොම network එකේ තියෙන එක device එකකින් control වෙන නිසා centralize එක device එකකින් control වෙන නිසා මේකේ තියෙන එකම disadvantage එක තමයි මේ switch එක වැඩ නොකරොත් සාමාන්‍යයෙන් switch එකට මොන හරි වෙලා මේක පිටුනොත් මේ network එක සම්පූර්ණයෙන්ම down. network එකේ ඉන්න සියලුම දෙනාට එයාලගේ network එක වැඩ කරන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන එකම disadvantage. ඒ අරනහම කේබල් එකකට හරි මොන හරි ප්‍රශ්නයක් වුණොත් කිසි අරමුණක් නැහැ. ඒ කේබල් එක වෙනස් කරන එක විතරයි තියෙන්නේ. අනිත් පරිගණක වලට network එක ඒ විදිහටම වැඩ කරනවා. ඊළඟට දෙවැනිට අපි කතා කරමු topology එක තමයි bus topology එක. බස් එක ආකාරයට ජාලගත කිරීම කියලා පුළුවන් නෝට් එකේ තියෙන බලන්න. ඒකේ
දී මේ වගේ පාවිච්චි කරන්නේ නැහැ ස්විච් එකක් එහෙම නැත්නම් මිඩල් ඩිවයිස් එකක් භාවිත කරන්නේ නැහැ බස් එක ආකාරයට නැත්නම් බස් ටොපොලොජි එකේ තියෙන්නේ එක කේබල් එකක් නිර්මාණය කරනවා අපි ඒකට කියනවා බෑක්බෝන් එක කියලා උදාහරණයක් අපේ ගෙදර වයරින් එක වගේ තමයි මේක දෙන්නේ හරිද ගෙදර වයරින් එක සාමාන්‍යයෙන් අපි පටන් ගන්න තැන ඉඳලා කේබල් අරගෙන යනවා අපි මෙතන ප්ලග් බේස් එකක් හයි කරනවා ඒ ප්ලග් බේස් එකෙන් වයර් ගෙනියනකින් තව ප්ලග් බේස් එකක් ඒකෙන්ම හයි කරනවා ඒකෙන් ආයෙ වයර් අරගෙන තව ප්ලග් බේස් එකකට හයි කරනවා එතකොට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ හොඳම උදාහරණයක් අපි ගෙදර ගමුකෝ මේ යන කේබල් එක කැඩුනොත් මෙයාට කරන්ට් එක නැහැ ඉතින් එහාට යනකොට කරන්ට් එක නැහැ හරිද අන්න ඒ වගේ තමයි මේ බෑක්බෝන් එක පාවිච්චි කරන බස් ටොපොලොජි එකේ තියෙන ගැටලුව මේ මැද තියෙන බෝන් එක මොන හරි වෙලා හානියක් වුණොත් බෑක්බෝන් එකට මොන හරි වුණොත් මේකට මොන හරි ඩැමේජ් එකක් වුණොත් මේ මුළු එන්ටයර් නෙට්වර්ක් එකම ඩවුන් සම්පූර්ණ නෙට්වර්ක් එකම වැඩ කරන්නේ නැහැ මේකෙදි කම්පියුටර් සෙට් කරන එක ලේසි මේකේ කේබල් එකට අවශ්‍ය ඕනම තැනකින් කම්පියුටර් එක හයි කරගන්න එක විතරයි තියෙන්නේ හරිද මේකෙදි ස්විච් එකක් මිඩල් ඩිවයිස් එකක් භාවිත කරන්නේ නැහැ මේ බෑක්බෝන් එකේ තියෙන කේබල් එක තමයි පාවිච්චි කරන්නේ ඇත්තටම මේ වගේ නෙට්වර්ක් දකින්න නෑ මේ වගේ මේ ටොපොලොජිස් වලට දැන් නෙට්වර්ක් හදන්නේ නෑ හේතුව තමයි මේ වගේ නෙට්වර්ක් ගොඩක් දුරට පේ එකම ප්‍රශ්නේ මෙයාට මේ බෑක්බෝන් එකට මේ මැද තියෙන බෑක්බෝන් එකට කනෙක්ෂන් එක පටන් ගන්න තැනින් අවුලක් මොන හරි වුණොත් කේබල් එක ඩැමේජ් වෙන්න පුළුවන් මේකට කේබල් එක වෙන තැනකින් ඩැමේජ් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන මොන හරි දෙයක් වුණොත් මේ එන්ටයර් නෙට්වර්ක් එකේ තියෙන මැෂින් ඔක්කොම වැඩ කරන්නේ නැහැ. ඒක ගැටලුව. ඊළඟට මේක මේන්ටේන් කරන එක හරි අමාරුයි. මේ කේබල් එක මොන හරි වුණොත් සම්පූර්ණ කේබල් එක මාරු කරනකොට ඒක මුළු නෙට්වර්ක් එකම වැඩ කරන්නේ. ඊළඟට ඇදලා අයි කරලා තියෙන කේබල් එක සම්පූර්ණයෙන්ම අයි කරනවා කියන්නේ දැන් මේ වගේ ස්ටාර් ටොපොලොජි එකේ වගේ නිකන් ස්විච් එක පිටුනවා කිසි ප්‍රශ්නයක් නැහැ ස්විච් එක කියලා හිටලා විතරයි. එක මැෂින් එකේ කේබල් එකක් ඩැමේජ් වුණොත් ඒකට කේබල් එකක් දාගන්න එක විතරයි තියෙන්නේ. ඒ වුණාට මේ වගේ එකදී බෑක්බෝන් එක ඩැමේජ් වුණොත් මුළු නෙට්වර්ක් එකම නැහැ. ඒක ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ඊළඟට රින් ටොපොලොජි එක සාමාන්‍යයෙන් රින් එකක් කියන්නේ මුද්දක ආකාරයකට තියෙන ටොපොලොජි එක. වත්පතින් මේකෙදි මිඩල් ඩිවයිස් එකක් අපි ස්ටාර් ටොපොලොජි එකේ වගේ භාවිත කරන්නේ නැහැ. ස්ටාර් ටොපොලොජි එක වගේ කිසිම මිඩල් ඩිවයිස් එකක් මේකෙන් අපි භාවිත කරන්නේ නැහැ මේ නෙට්වර්ක් එක හදන්න. මේකෙදි තියෙන්නේ රින් එකක්. රවුමක ආකාරයට මෙයාගෙන් මෙයාට නෙට්වර්ක් එක මෙයාගෙන් මෙයාට කේබල් එකක් මෙයාගෙන් මෙයාට මේ විදිහට කේබල් සම්බන්ධ කරලා තමයි රින් ටොපොලොජි එක ක්‍රියාත්මක වෙන්නේ. මේකේ තියෙන්නේ අපි හිතමු මේ නෙට්වර්ක් එක කන්ෆිගර් කරන විදිහ අනුව මේ පැත්තට තමයි දත්ත ගමන් කරන්නේ. හරි. එතකොට අපි හිතමු මෙන්න මේ කම්පියුටර් එක වැඩ කරන්නේ නැහැ. අපි නිකන් හිතමු මේ කම්පියුටර් එක වැඩ කරන්නේ නැහැ. එතකොට මෙතනින් එහාට තියෙන අනිත් කම්පියුටර්ස් ඔක්කොම මේ නෙට්වර්ක් එකේදී වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ නෙට්වර්ක් එක ගොඩක් මේ විදිහට නෙට්වර්ක් කරාම ප්‍රශ්න ගොඩක් එනවා. ඒක තමයි අපි උදාහරණයක් හිතමු හැම කම්පියුටර් එකකම නෙට්වර්ක් පෝට් දෙක ගන්න හදාගන්න. හරි. එන කේබල් එක හයි කරන්නත් ඕනේ ආය අනිත් පැත්තට අරගෙන යන කේබල් එක හයි කරන්නත් ඕනේ. එතකොට යන වියදම ඩබල්. මේ වගේ නෙට්වර්ක් එකකට වඩා යන පිළිමත් වැඩි වෙනවා. කේබල් වලට යන වියදම ටිකක් අඩු වෙනවා. හැබැයි ඩිස්ඇඩ්වාන්ටේජ් එක කොහේ හරි තියෙන එක කම්පියුටර් වැඩ නැතුව නවතුණා. කම්පියුටර් එක ප්‍රශ්නයක්. එතකොට නෙට්වර්ක් එකට කම්පියුටර් එකට නිසා හානියක් වෙන්න බෑ සාමාන්‍යයෙන්. මේ වගේ ගත්තොත් මේ කම්පියුටර් එකට ඩැමේජ් එකක් වුණා කියලා අනිත් අයට කිසිම ගැටලුවක් නැහැ. මේ කම්පියුටර් එකට ඩැමේජ් එකක් වුණා මේකෙත් මේ අනිත් එකට ප්‍රශ්නයක් නැහැ. බෑක්බෝන් එක නම් මේකෙත් කලපාන්නේ. මේකෙදි තියෙන එක ප්‍රශ්න තමයි එක කම්පියුටර් එකක් කරනකොට එන්ටයර් නෙට්වර්ක් සම්පූර්ණ නෙට්වර්ක් එකම වැඩ කරන්නේ නැහැ. එතකොට ඕක තමයි රින් ටොපොලොජි එක. මේකෙදි data ගමන් කරන්නේ මේ විදිහටම තමයි ඒක කන්ෆිගර් කරන එක අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට ඔන්න ඊළඟට tree topology එක. tree topology එක හතරවෙනි එකට දාලා දෙනවා මුදේ ඔබට අරමුණේ බලන්න. රුක්ගසක ආකාරයට ජාලගත කිරීම. ඕක ඇවිල්ලා star topology එකම තමයි. හරිද? star topology එකම තමයි
ඒක වැඩි දියුණු කරන එක තමයි ඔය tree topology එකේ කරන්නේ. ඒ කියන්නේ මෙහෙම. අපි උදාහරණයක් ගමු. star topology එක විදිහට හිතන්න නිකන් ආයතනික 15 දක්වන 15 මාලය 15 කොටසේ තියෙනවා කම්පියුටර්ස් 6ක් තියෙනවා. මේ 6 නෙට්වර්ක් කරලා තියෙන්නේ local area network එකක්, local area network එකක්. මේ කම්පියුටර්ස් 6ම නෙට්වර්ක් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ second floor එකේ කියන්නේ උඩ දෙවනි කාටුවේ තියෙනවා තව කම්පියුටර්ස් ටිකක්. ඒකනත් මැද ස්විච් එකක් දාලා කම්පියුටර්ස් කිහිපයක් මේ විදිහට කනෙක්ට් කරලා තමයි තියෙන්නේ. හරිද? හරිනේ. ඔන්න ඔය විදිහට ඒ ස්විච් එක හරහා එතන කම්පියුටර්ස් කිහිපයක් ජොයින් කරලා කනෙක්ට් කරලා තියෙනවා. එතකොට මේ දෙන්න අතර නිකම්ම තියෙන අපිට මේ කම්පියුටර් එකක් සම්බන්ධ කරනවා වගේ මේ ස්විච් එකේ ඉඳලා කේබල් එකක් අරගෙන ගිහිල්ලා මේ ස්විච් එකේ එක පෝට් එකකට හයි කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඔය විදිහට ආයතන තුල ස්විච් කිහිපයක් ඒක සීමාවක් නැහැ ස්විච් කැමති ප්‍රමාණයක් අපිට අවශ්‍ය ප්‍රමාණයට සම්බන්ධ කරන්න පුළුවන්. සම්බන්ධ කරලා හදන නෙට්වර්ක් එකට අපි කියනවා tree topology එකක් කියලා. star topology එක බහුලව භාවිත වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ගොඩක් තැන්වල මේ වගේ tree topologies automatically හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඒක පහළ තත්ත්වයේ කම්පියුටර්ස් පහ මේ විදිහට නෙට්වර්ක් කරනවා. නැවත උඩ තත්ත්වයට second floor එකට කේබල් එකක් ඇදලා එතන ස්විච් එකක් දාලා එතනත් කම්පියුටර්ස් ටිකක් ඒ ස්විච් එකට කනෙක්ට් කරනවා. එතකොට automatically මෙතන වෙන දේ තමයි tree topology එක ගොඩනැගෙන එක. හැබැයි කොහොම කරත් මේ topology එකේ star එකෙන් tree එකට ගියා අනිවාර්යයෙන්ම මේකේ middle device එක switch එකක්ම තමයි. ඊළඟට පස්වෙනියට අපිට දීලා තියෙනවා mesh topology එක ගොඩක් වියදම් වැඩි topology එකක්. උදාහරණයක් අපි නිකන් මේක හිතමු computers සාමාන්‍යයෙන් මේක wireless wire දෙකම පාවිච්චි කරනවා. මේක wireless පාවිච්චි කරද්දී පහසුයි. නමුත් wire භාවිත කරද්දී මේ topology එක ටිකක් අපහසුයි configure කරන්න වගේම error එකක් හොයාගන්න. mesh topology එක දැලක ආකාරයකින්. ඒ කියන්නේ අපිට හරියටම කියන්න බෑ මෙයාගෙන් මෙයාට සම්බන්ධ වෙනවා, මෙයාගෙන් මෙයාට සම්බන්ධ වෙනවා, මෙයා මෙයාට සම්බන්ධ වෙනවා, මෙයා මෙයාට සම්බන්ධ වෙනවා, මෙහෙම. මෙතන දින හැම කම්පියුටර් එකක්ම මෙයා මෙයාට සම්බන්ධ වෙන්න ඕනේ, මෙයා මෙයාට සම්බන්ධ වෙන්න ඕනේ. ඔය විදිහට මෙතන දින හැම පරිගණකයක්ම එකිනෙකට සම්බන්ධයි. මේකේ තියෙන්නේ උදාහරණයක් ලොකු වේගමක් යනවා කේබල් වලට. සාමාන්‍ය එක පරිගණකයකට අපි කම්පියුටර්ස් පහක් තියෙන නෙට්වර්ක් එකක් නම් ඒ අතර තියෙන කම්පියුටර් හතරකින් කේබල් ලෙවල් සම්බන්ධ වෙන්න ඕන. හරිද? ඒතකොට නෙට්වර්ක් පෝට් හතරක් හදලා තියන්නේ. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. හැබැයි මේකත් නෙට්වර්ක් එකක් තමයි. නමුත් ගැටලුව තියෙන්නේ අසාර්ථකයි මේ විදිහේ නෙට්වර්ක් එකක් කරලා. නමුත් wireless network හදලා දැන් වලදී සමහර අය දැනටත් මේ mesh එක භාවිත කරනවා. ඒ කියන්නේ wireless device එකකින් තව device එකක්, ඒ device එකකින් තව device එකක් connect කරන wire නැහැනේ. wireless තියෙනකොට mesh එක පාවිච්චි කරලා ජාලගත කිරීම කරන්න පුළුවන්. ඒකෙදි ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ජාලගතමේ වාසි ගැන අපි කතා කරා. ප්‍රධානම වාසිය තමයි පරිගණක අතර දත්ත හුමාරු කරන්න පහසුයි. වෙලාවක් යන්නේ අපි දන්නවා ඉස්සර නෙට්වර්ක් එකක් නැත්නම් අපි ළඟ අපි පෙන් එකකට data ටික දාගෙන ඊළඟ කම්පියුටර් එක තියෙන තැනට ගිහිල්ලා තමයි එයාට අවශ්‍ය දත්ත ටික දෙන්න වෙන්නේ. නමුත් නෙට්වර්ක් එකක් තියෙනවා නම් අපිට එහෙම අවශ්‍ය නැහැ. පහළ කොට තියෙන කම්පියුටර් එකකින් අවශ්‍ය දත්ත ටික උනත් උඩ කට්ටු වෙන කෙනෙකුට ගන්න පුළුවන්. උඩ කට්ටු වෙන කෙනෙකුට අවශ්‍ය නම් print out එකක් පහළ කෙනෙකුට යවන්න මේ network එක through මෙයාට මේ කම්පියුටර් එකට යවන්න පුළුවන්. ඔය වගේ network එකේ ගොඩක් වාසි තියෙනවා. ඒ වගේමයි තව ගොඩක් ඒවා දෙනවා අඩු විඩක දත්ත ගබඩා කිරීම. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි මේ අතරට සර්වර් එකක් ගන්නවා නම් මේ ඔක්කොම කම්පියුටර්ස් වල data තියාගන්න ඕනේ නැහැ. සර්වර් එකේ විතරක් අපිට දත්ත දාලා තියන්න පුළුවන්. සම්පත් පොදුවේ පරිහරණය කිරීම. මේක තමයි network එකකින් බලාපොරොත්තු වෙනම දේ. ඒ කියන්නේ අපි තුන් දැන් මේ tree topology එකේ මෙයාට හයිටල දෙනවා printer එකක්. මෙයාට විතරයි printer එකක් තියෙන්නේ මේ පහළ මාළෙම. පහළ කොටසෙන්ම මෙයාට විතරයි printer එකක් තියෙන්නේ. මෙයාලට ඕන කෙනෙකුට පුළුවන් network එක හරහා මේ printer එකෙන් print out ගන්න.
උඩ ඉන්න කෙනෙකුට උනත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ පහළට print out එකක් මේක උඩකට send කරන්න. කිසිම ගැටලුවක් නැහැ print out ගන්න පුළුවන්. ඊට පස්සේ මධ්‍යගත මෘදුකාංග පාලනය කිරීමේ හැකියාව. ඒ කියන්නේ මධ්‍යගත මෘදුකාංග කියන්නේ උදාහරණයක් සමහර software තියෙනවා server එකේ run වෙනවා මේ කට්ටියගේ interface එකේ වැඩ කරනවා. හරිද? එහෙම නැත්නම් මෙහෙම හිතන්නකො මධ්‍යගත මෘදුකාංගයක් තමයි server එකක් අපිට පුළුවන් මේ අතරට දාන්න server පරිගණකයක් මෙතනින් හයි කරලා server එකක් මෙතනින් හයි කරලා අපිට පුළුවන් පාවිච්චි කරන්න මේ server එක හරහා තමයි මේ ඔක්කොම ටික කනෙක්ට් වෙන්නේ network එකට. ඉන්ටර්නෙට් යන්නත් ඕනේ server එක හරහා. හොඳම උදාහරණය තමයි මේ කට්ටිය ඉන්ටර්නෙට් යන වෙබ්සයිට් ටික කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය වෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. server එකට දැම්මා centralized software එකක් මොනාරි වෙබ්සයිට් ලොග් කරන්න පුළුවන් software දෙන CC proxy අපි ඒවට කියන පොදුවේ proxy මෘදුකාංගයක් දාන්න පුළුවන් server එකට දාලා මේ කට්ටිය යන වෙබ්සයිට් ඔක්කොම proxy මෘදුකාංගය හරහා බ්ලොක් කරලා තියාගන්න පුළුවන්. එතකොට අන්න මේ පහසුව තියෙන්නේ අපිට මෙහෙම network එකක් හැදුනොත් විතරයි. ඊට පස්සේ safety සහ අන්තර්ජාලයේදී භාවිත කරන email වල ප්‍රශ්න ගොඩක් පහසුයි අපිට මේ network එකක් තියෙනවා. ඒ කියන්නේ email එහෙම අපි දුන්නේ මෙහි ඉඳලා උඩට යවන්න ඕන නම් පණිවිඩයක් email එකක් විදිහට යන සංකාලා network එක through යවන්න පුළුවන්. ඔය වගේ ගොඩක් වාසි තියෙනවා අපි network එකක් භාවිත කරද්දී. ඊළඟට ආරක්ෂාව server පරිගණකයකට සම්බන්ධ අපි මේ වගේ server එකක් දාලා තියෙනකොට ආරක්ෂාව දිනවා මේ network එකේ තියෙන data වලට. ඒ කියන්නේ server එකකට සාමාන්‍ය කෙනෙකුට log වෙන්න බෑ. උදාහරණයක් මේ network එකේ වැඩ කරන මේ 10 දෙනාටවත් server එකට log වෙන්න බෑ. server එකේ administrator කෙනෙක් යටතේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන data ටික හොඳටම සුරක්ෂිතයි. ඒක නිසා දැන් වෙද්දී ගොඩක් බැංකු සහ මූල්‍ය ආයතන වගේම අනිකුත් ප්‍රධාන ආයතන අනිවාර්යයෙන් ස්ටාෆ් එකක් වැඩ කරද්දී සර්වර් කම්පියුටර් එකක් පාවිච්චි කරනවාමයි. ඒ වගේම ඒ හැම තැනකම බොහෝ දුරට භාවිත කරන්නේ මෙන්න මේ ස්ටාර් ටොපොලොජි එක හෝ ට්‍රී ටොපොලොජි. සාමාන්‍ය එක ෆ්ලෝ එකක් තියෙන ආයතනයක් නම් එක ඔෆිස් එකක් එක මහලක තියෙන ආයතනයක් නම් ඒගොල්ලෝ පාවිච්චි කරන ස්ටාර් ටොපොලොජි එක. කොටස් කීපයකට බිල්ඩින් එකක් විදිහට තියෙන ආයතන නම් ඒගොල්ලෝ ට්‍රී ටොපොලොජි එක තමයි පාවිච්චි කරන්නේ. right? එතකොට ඔන්න වාසි ගැනත් මම ටටක් ගාලා ඒවට කරගෙන යන්නේ. ඊළඟට අවාසි. අවාසි තමයි දත්ත සඳහා අඩු ආරක්ෂාව. ඒ කියන්නේ මෙහෙම දත්ත සඳහා අඩු ආරක්ෂාව කියන්නේ දැන් ඉස්සෙල්ලකෝ ආරක්ෂාවක් තියෙනවා කියන්නේ ඒපාර බැංක් යනවා දත්ත සඳහා අඩු ආරක්ෂාව. ඒ කියන්නේ මෙහෙම අපි හිතමු සර්වර් එකේ තියෙන දත්ත නෙවෙයි මේ පරිගණකයක තියෙන දත්ත ගත්තොත් මෙයා ගාව තියෙන දත්ත මේ ඕන කෙනෙකුට කොපි කරගන්න. හරිද? මෙයා ගාව තියෙන දත්ත මේ ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මෙයා ගාව තියෙන දත්ත මේ ඕන කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. හේතුව තමයි මේ ඔක්කොම නෙට්වර්ක් කරාට පස්සේ අපි සාමාන්‍යයෙන් පරිගණකයේ තියෙන දත්ත අපිට හංගලා තියාගන්න පුළුවන්. නමුත් ගොඩක් දුරට අපි නෙට්වර්ක් කරනවා නම් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ හංගලා තියාගන්න දත්ත. අපි නෙට්වර්ක් කරන්නේ ෂෙයා කරන දත්ත හැමෝටම බලා ගන්න. එතකොට සමහර ලාවට ඒකේ පර්මිෂන් හරියට සෙට් කරලා නැති වුණොත් මේ නෙට්වර්ක් එකේ කොටසේ පල්ලෙහා කොටස ඉන්න කෙනෙකුට පුළුවන් මෙයාගේ කම්පියුටර් එකේ තියෙන අවශ්‍ය දත්තය එයාට ඕන විදිහට වෙනස් කරන්න. අන්න ඒකයි මෙතනදී දත්ත සඳහා තියෙන අඩු ආරක්ෂාව කියලා තියෙන්නේ. ජාලය ඇති ඕනෑම පරිගණකයක් මගින් දත්ත ගබඩාවට නොහොත් සේවා දායක පරිගණකයට භාවිත කරන අනවසරයෙන් දත්ත ලබා ගන්න කියන අවශ්‍ය වෙන උල්පගේ දේවල් ටිකක් තියෙනවා. ඊළඟට කේබල් කැඩෙනවා. නෙට්වර්ක් වල කේබල් සාමාන්‍යයෙන් නිකම්ම ඩැමේජ් වෙන්නේ නැහැ. මොන හරි දෙයකදී ඇදලා එහෙම කරොත් නෙට්වර්ක් කේබල් ඩැමේජ් වෙන්න පුළුවන්. ඊළඟට වෛරස්. නෙට්වර්ක් එකක තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වෛරස්. සමහරවිට මේ වෛරස් ගාඩ් පාවිච්චි කර නෙට්වර්ක් එකට වෛරස් එකක් ආවොත් ගොඩාක් වෙලාවට මුළු නෙට්වර්ක් එකේ තියෙන ඔක්කොම කම්පියුටර්ස් වලට යනවා. ඒක තමයි මේ පරිගණක අතර එක ෂෙයා ෆෝල්ඩර් එකක් හරි අපි හතර නම් තියෙන්නේ. එක වර්ක් ගෲප් එකකට හරි නම් අපි ඉන්නේ. මෙයා මොකද කරන්නේ? ඒ ෂෙයා වෙන හැම වෙලාවෙම මෙයා දත්තයක් මෙතෙන්ට යවනවා නම් මෙයා දත්තයක් මෙතෙන්ට එවනවා නම් මෙහෙම දත්ත මේ කට්ටිය අතර මාරු වෙද්දී මේ නෙට්වර්ක් එක තුල
data sharing වෙද්දී අර virus එක මේ පරිගණක සියල්ලක් අතරේම ගමන් කරනවා. ඒක network එකේ තියෙන ලොකු disadvantage එකක්. ඒකට ඉතින් කියන්නේ අපි මේ network එකේ තියෙන හැම පරිගණකයකටම virus guard එකක් භාවිතා කිරීම තමයි තියෙන එකම විසඳුම. හරිද? ඊළඟට පුහුණු අවශ්‍යතාව කියලා තියෙන කොටසක් මේ සාමාන්‍ය network එකක වැඩ කරද්දී සාමාන්‍ය අය දන්නේ නැහැ network එකේදී මොනවා හරි ගැටලුවක් වුණොත් ඒක හදාගන්න. ඒක නිසා ටිකක් network කරද්දී network ගැන පොඩි දැනුමක් තියෙන්න ඕනේ network එක වැඩ කරනකොට. right ඊට පස්සේ අපි network වල කතා කරා මේ topologies නේ ඒ කියන්නේ මේක ඇවිල්ලා network හදනකොට practically කරන ක්‍රමයක්. කරන්න තියෙන ක්‍රමවේද ටික. ඊට පස්සේ පරිගණක ජාලකරණය කරන්නේ අනුව පරිගණක ජාලේ වර්ධන කීපයක් ගැන අපි කතා කරා. LAN MAN WAN කියන. ඔයිට අමතරව තව එකක් තියෙනවා. ඒකදී ඕගොල්ලන්ට මෙතනදී කතා කරන්නේ නැහැ. LAN එකයි MAN එකයි WAN එකයි කියන network වර්ග ටික. තමයි අපිට ඊළඟට ඉදිරි වෙලාවදී කතා කරන්නේ මේ පාඩමේ මතක් කරන්න තියෙන්නේ local area network එක. උදාහරණයක් අපි හිතමු මේක නැනපියස ආයතනය කියලා. හරි. මේක නැනපියස ආයතනයේ මේ ගාල්ල. නැනපියස ගාල්ලේ ආයතනය තමයි මේ තියෙන්නේ. network switch එකක් තියෙනවා. යාට router එකකින් ඉන්ටර්නෙට් ලැබිලා තියෙනවා. router එකකින් අන්තර්ජාල සේවාව ලැබිලා තියෙනවා. මේක ඇතුළේදී local area network එක මේ කට්ටිය පාවිච්චි කරනවා. අපි router එක පොඩ්ඩකට අමතක කරමු. router එක පස්සේ සම්බන්ධ කරමු යාන්. හරි. ඔන්න දැන් මේ කාර්යාලය තුල මේ කට්ටියට වැඩ කරන්න network එකක් හදලා තියෙනවා. එතකොට මේ network එක දැනට පාවිච්චි කරන්න පුළුවන් මේක ඇතුළේදී විතරයි. හරිද? මේ පහළ flow එකේ මේක ඇතුළේදී විතරයි. ඒකින්ද මෙයාට කියනවා අපි LAN එකක් කියලා. local area network එකක්. මේ කොටසට විතරක් සීමා වෙච්ච network එකකට අපි කියනවා local area network එකක් කියලා. ඊට පස්සේ මේ නැනපියස ගාල්ලනේ ඊට පස්සේ තා බ්‍රාන්ච් එකක් කියනවා නැනපියස බද්ධිකම ශාඛාව. මේ තියෙන්නේ ඒක කියලා හිතුවකෝ අපි. බද්ධිකම බ්‍රාන්ච් එක. හරිද? ඒකටත් ඔන්න දැන් මෙයාට අපිට අවශ්‍ය වුණා මේ ගාල්ලේ ශාඛාවයි බද්ධිකම ශාඛාවයි දෙක අතර සම්බන්ධයක් මොන හරි දෙයකට හදන්න මේ ළමයින්ගේ තොරතුරු බොමාරු කරගන්න ඕන නිසා අපිට සිද්ධ වෙනවා ඒකට එළියට යන්න වෙන නිසා මේ network එකකින් මේ local area network එකේ එළියට යන්න ඕන නිසා අපි පාවිච්චි කරන router එකක්. හරිද? උදාහරණයක් දැන් ඔයගොල්ලෝ ගෙදරදී පරි කම්පියුටර්ස් අපි දුම් ගෙදර දෙකක් තියෙනවා. ඒ දෙක අතර ස්විච් එකකින් network එකක් හදනවා. හැබැයි network එකේ වැඩ කරන්න පුළුවන්. ඒ දෙන්න අතර දත්ත share කරන්න පුළුවන්. අරය කරන දේ ඔයාලට බලන්න පුළුවන්. ඔයාගේ කම්පියුටර් එකේ යාට වැඩ කරන්න පුළුවන්. සියලුම දේවල් කරන්න පුළුවන්. හැබැයි ඉන්ටර්නෙට් නැහැ. ඒක නිසා router එකක් ගේනවා. router එකක් ගෙනාවු ගමන් මෙයා ඒ ඔය දෙන්න අපි මේ කම්පියුටර්ස් දෙකේ ඕගොල්ලෝ YouTube යනවා. එතකොට එතන වෙන්නේ මේ පරිගණක ජාලයේ ඉඳලා තවත් පරිගණක ජාලයකට ඕගොල්ලෝ සම්බන්ධ වෙනවා එළියදී. හරිද? ඒක පොඩ්ඩක් වෙනස්. ඒක අයිති වෙන්නේ wide area network එකකට WAN එකට. right මේක දැන් මේ එකම ආයතනයේ නැනපියස මේකත් නැනපියස මේක ගාල්ල මේක බද්ධිකම. එකම ආයතනයේ ශාඛා දෙක අතර මේ router එක හරහා අපි සම්බන්ධ වෙනවා. මෙයාට අපි router එකක් අරන් දීලා මේ router දෙක අතර මේ ගාල්ලයි බද්ධිකම අතර දත්ත හෝමාරු කිරීමක් කරනවා. එකම ආයතනයේ ශාඛා දෙකක් අතර. ඕක කීපයක් අතර මේ විදිහට දත්ත හෝමාරු කර ගන්නකොට local area දෙකක් දත්ත හෝමාරු කර ගන්නකොට අපි කියනවා metropolitan area network එකක් කියලා. හරිද? එතන තියෙන්නේ metropolitan area network එකක්. right ඊට පස්සේ මෙයාට තව කෙනෙක් එකතු වෙනවා. ඔයා යනවා අපේ වෙන කොහේ හරි තැනක තියෙන අපි ඉන්ටර්නෙට් එකේ තියෙන YouTube කියන channel එකට යනවා. YouTube කියන වෙබ්සයිට් එකට යනවා. ඒකට අපි අරගෙන යන්නේ මේ routers තමයි අපි අරගෙන යන්නේ ISP හරහා. right? එතකොට මෙන්න මේ කම්පියුටර් එක පාවිච්චි කරන කෙනා YouTube එක use කරනවා. මෙයා YouTube එක පාවිච්චි කරනවා. එතකොට මේ local area network එකයි තව කොහේ හරි පිට රටක භූමිය වශයෙන් වෙනස් වෙන තැනක තියෙන තව network එකක එකිනෙකට සම්බන්ධ වෙනකොට අපි කියනවා
wide area network එකක් කියලා. ඒකට wide area දුර ප්‍රමාණය ගැන හරියට කියන්න බෑ. ලොකු විශාල දුරක තියෙන පරිගණක ජාලයක් එක්ක සම්බන්ධ වෙන එකට අපි කියනවා wide area network එකක් කියලා. ඔන්න මම network පාඩම ආයෙ පොඩ්ඩක් මතක් කරා. ටක් ගාලා right මට ඉක්මනට ඔයගොල්ලෝ chat එකේ type කරලා එවන්න network පාඩමේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. මොකද අරගෙන බලන්න පුතේ ඔයගොල්ලෝ ටිකක් පහුගිය අවුරුදු වල papers network වලින් ප්‍රශ්න තියෙනවා. ටොපොලොජි වල ප්‍රශ්න තියෙනවා, LAN man WAN ගැන ප්‍රශ්න තියෙනවා, ඔය වගේ ප්‍රශ්න තියුණා. chat එකේ ටක් ගාලා type කරලා එවන්න මේ පාඩම ඊළඟ පාඩමට යන්න කලින් මේ පාඩමේ මොනවද නොතේරෙන තැන් හරි එහෙම නැත්නම් නැවත කියලා දෙන්න අවශ්‍ය තැන් මොනවද කියලා ඉක්මනට chat එකේ type කරන්න. ජාලකරණයේ වාසී ඒකේ අර්ථය නෝට් එක ලියාගන්න හැමෝම. පරිගණක ජාලයක් ගොඩනැගීම තුලින් අප බලාපොරොත්තු වන්නේ පරිගණක ජාලයක් ගොඩනැගීම තුලින් අප බලාපොරොත්තු වන්නේ එම ජාලයේදී පරිගණක අතර දත්ත හුවමාරුව එම ජාලයේදී පරිගණක අතර දත්ත හුවමාරුව පහසුවෙන් සිදු කර ගැනීමයි. එම ජාලයේදී පරිගණක අතර දත්ත හුවමාරුව පහසුවෙන් සිදු කර ගැනීමයි. සේවාදායක පරිගණකයක් සමග එතනටමද සර්? පරිගණකයක් සමග පරිගණක ජාලයක් භාවිතා කිරීමෙන් ගුවන්දි මම හෙමින් කිව්වොත් ඇහෙන එකක් නෑනේ. සේවාදායක පරිගණකයක් භාවිතා කිරීමෙන් එම ජාලයෙහි ඇති දත්තවලට වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකිය. වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකිය. රූලක් කරලා පරිගණක ජාලයක් නිර්මාණය කර පරිගණක ජාලයක් නිර්මාණය කර දත්ත ෂෙයා කර තබා ගැනීමෙන්
දත්ත ෂෙයා කර තබා ගැනීමෙන් අනවශ්‍ය ආකාරයට එක් එක් පරිගණකවල දත්ත තැන්පත් කිරීම අනවශ්‍ය ආකාරයෙන් එක් එක් පරිගණකවල දත්ත තැන්පත් කිරීම අනවශ්‍ය ආකාරයෙන් එක් එක් පරිගණකවල දත්ත තැන්පත් කිරීම අවම කරගත හැකිය. අවම කරගත හැකිය. ඒ තුලින් පරිගණකවල දත්ත ධාරිතාවය අනවශ්‍ය ලෙස භාවිතයෙන් වැළකීමට හැකිය. ඊළඟට රූලක් කරලා printer scanner වැනි උපකරණ පරිගණක ජාලය තුල තිබේ නම් එම ජාලය භාවිත කරන සියලුම දෙනාට එවැනි උපකරණ පොදුවේ භාවිත කිරීමේ හැකියාව ඇත. මොකද්ද සර් පොඩ්ඩක් ආයි කියන්නකෝ.
හරි අහුනද? නෝට් එක ලියුවද? හරිද? එවැනි උපකරණ පොදුවේ භාවිතා කිරීමට හැකියාව ඇත. හරිද? ඊළඟට ලියා ගන්න මධ්‍යගත මෘදුකාංග පුරා කරලා මධ්‍යගත මෘදුකාංග පොදුවේ භාවිතා කළ හැකි ඒවා නිසා එක් එක් පරිගණක තුල වෙන වෙනම තැන්පත් කිරීමට වැයවන මුදල ඉතිරි කරගෙන ජාලය තුල තිබෙන සර්වර් පරිගණකය හරහා එය ක්‍රියාත්මක කරවීමට හැකිය. එමගින් කාලය සහ මුදල් ඉතිරි කරගත හැකිය.
ඊළඟට වෙනම ලියන්න. සේවාදායක පරිගණකයක් ජාලය තුල තිබේ නම් සේවාදායක පරිගණකයක් ජාලය තුල තිබේ නම් සාමාන්‍ය පරිගණකයක තිබෙන දත්තවලට වඩා වැඩි ආරක්ෂාවක් පරිගණකයක් තුල තිබෙන දත්තවලට වඩා වැඩි ආරක්ෂාවක් සාමාන්‍ය පරිගණකයක් තුල තිබෙන දත්තවලට වඩා වැඩි ආරක්ෂාවක් සර්වර් පරිගණකයක් තුලින් ලබාගත හැකිය. 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 ඊළඟට ආය රුලක් කරලා ලියන්න. පරිගණක ජාලයක් භාවිතා කිරීමේදී පරිගණක ජාලවල හටගන්නා දෝෂ සඳහා අන්තර්ජාලය හරහාම පිළියම් ලබා දිය හැකිය. 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 අපිට නෙට්වර්ක් එකක තියෙන ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තමයි ඒක. ඒක ඔයාලගේ මේ අච්චුපොතේ සඳහන් කරලා නැහැ. සාමාන්‍යයෙන් අපි නෙට්වර්ක් එකක් හදලා තියෙනකොට අපිට තියෙන ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තමයි උදාහරණයක් අපි දුමු එක කම්පියුටර් එක මොන හරි software වල ප්‍රශ්නයක්. ඒක පාවිච්චි කරන කෙනාට හදාගන්න බැරි නම් අපිට තියෙන නෙට්වර්ක් එකේ තියෙන IP address එක කියලා අදාළ ආයතනයේ ඉන්නවා නම් ටෙක්නීෂියන් කෙනෙක් එයාට කියන්න පුළුවන් මගේ කම්පියුටර් එකේ වෙන ප්‍රශ්න තියෙනවා ලොග් වෙලා හදන්න කියලා. එතකොට රිමෝට් ලොග් වෙලා මම ඔයගොල්ලන්ට කරලා පෙන්නලා තමයි හදන්නේ. පරිගණකයකින් තව පරිගණකයකට රිමෝට් ලොග් වෙන්න පුළුවන්. ඊළඟ අපිට පුළුවන් ඒ කම්පියුටර් එකේ වැඩ කරන්න. දැන් මට මෙතන ඉඳන් ඔයාලගේ කම්පියුටර් එකට ඕනනම් ලොග් වෙලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් බලන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ නෙට්වර්ක් වෙලා තියෙන නිසා. එතකොට දැන් මම මෙතන ඉඳගෙන ඕගොල්ලෝගේ පරිගණකය බලන්නේ පරිගණක ජාලය හරහා නෙවෙයි අන්තර්ජාලය හරහා. මේ ජාල දෙක තුල තියෙන සම්බන්ධතාවය නිසා. එතකොට ඔන්න නෙට්වර්ක් කරලා තියෙනකොට අපිට බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. කතා කරේ ඔය ඒ දේවල් ටික
විශේෂයෙන්ම නෙට්වර්ක් එකේ තියෙනකොට ප්‍රධානම වැදගත්ම දේ අපි නෙට්වර්ක් කරන්න හේතුව තමයි රිසෝසස් ෂෙයා කරගන්න එක සහ ඩේටා ෂෙයා කරගන්න එක. හරි මම නිකන් මේ සමර එකක් විදිහට ආයෙ මතක් කරන්නේ ඔය මතක තියාගන්න නෙට්වර්ක් එක තියෙන වැදගත්ම දේ තමයි අපිට අවශ්‍ය කරන ඩේටා එකක් නෙට් ජාලයේ තියෙන අනිත් පරිගණක අතර ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ජාලය තුල තියෙන උපකරණ පොදුවේ භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් කම්පියුටර්ස් 10ටම එක printer එකයි තියෙන්නේ, එක ස්කෑනර් එකයි තියෙන්නේ, එක පොදුවේ හැමෝටම භාවිතා කරන්න පුළුවන්. ඕක තමයි නෙට්වර්ක් එක කියන්නේ මොකක්ද කියලා අහුවාම පොඩි අර්ථකථනයක් දෙන්න ඕන. ඔය විදිහට තමයි. පරිගණකය දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් දත්ත සහ සම්පත් පොදුවේ පරිහරණය කරන්න පුළුවන් විදිහට රැහන් හෝ රැහන් රහිත මාධ්‍යයක් භාවිතා කරලා ජාලගත කිරීම තමයි නෙට්වර්ක් එකක් කියලා කියන්නේ. හරිද? ඊළඟට දැන් නෙට්වර්ක් කරාම තියෙන අවාසි තමයි එකක් තමයි ලොකුම අවාසිය වෛරස් එකක් ආවොත් මම ඉස්සෙල්ලා වෛරස් එකක් ආවොත් මේ ඔක්කොම ස්ප්‍රෙඩ් වෙනවා. අපි ලියාගන්න එක. ඊළඟ මාතෘකාව පරිගණක ජාලයක ඇති අවාසි. පරිගණක ජාලයක ඇති අවාසි. පරිගණක ජාලයක ඇති අවාසි. පරිගණක ජාලයක ඇති අවාසි. පරිගණක කිහිපයක් ජාලගත කිරීම මගින් අත්වන අවාසි කිහිපයක්ද ඇත. අත්වන අවාසි කිහිපයක්ද ඇත. හුඟක් කරලා අත්වන අවාසි කීපයක්ද ඇත. හුඟක් කරලා පරිගණක ජාලගත කිරීමක් මගින් ජාලයේ තිබෙන දත්තවලට අඩු ආරක්ෂාවක් ලැබෙන අවස්ථාද ඇත. එම ජාලය තුල සිටින අයෙකු සර්වර් පරිගණකයේ හෝ අනෙක් පරිගණකයක ඇති දත්ත වෙනත් පරිගණකයක ඇති දත්ත අනවසරයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. සාමාන්‍යයෙන් අපි
ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් තියෙද්දි ඔය ප්‍රශ්නේ නැහැ ගොඩක් දුරට. අපි හදන පරිගණක ජාලයකට අන්තර්ජාල සේවාව ලබා දුන්නට පස්සේ බාහිරින් පුද්ගලයෙකුට ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හැක් කරනවා කියන දේ වෙන්න පුළුවන් අපි සාමාන්‍ය පරිගණක ජාලයකට අන්තර්ජාල සේවාව ලබා දුන්නට පස්සේ එකින් කෙනෙකුට අපේ ජාලයට ඇතුල් වෙලා ජාලය තුළ තියෙන දත්තවලට හානි කරන්න හැකියාව තියෙනවා. ඒක නිසා නෙට්වර්ක් එකේ තියෙන ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් ඒක. එතකොට ඒක නිසා තමයි අපි ෆයර්වෝල් එකක් නෙට්වර්ක් එකක භාවිත කරන්න ඕනේ. ගොඩක් ආයතන මේ වෙද්දි සමහර හැක් වෙයි කියලා බයක් තියෙන ආයතන ගොඩක් වෙලාවට ෆයර්වෝල් පාවිච්චි කරනවා. ෆයර්වෝල් එකක් මගින් බොහෝ දුරට එළියෙන් එන කෙනෙකුට ඇතුල් වෙන්න බෑ. හැබැයි ෆයර්වෝල් එක භාවිත කරාට අපේ නෙට්වර්ක් එකේ ඇතුල් වෙන්න කෙනෙකුට, ඒ කියන්නේ මේ කට්ටිය ඇතුලේ ඉන්න කෙනෙකුට පුළුවනි සර්වර් එකේ තියෙන data එකට හානියක් කරන්න හරි මොනවා හරි දෙයක් කරන්න. හැබැයි ඉතින් එහෙම කරන්න සර්වර් එකට යන්න එයා සර්වර් එකේ යූසර් නේම් පාස්වර්ඩ් දැනගෙන ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් ඉතින් සර්වර් එකේ යූසර් නේම් පාස්වර්ඩ් දාන්නකොට එහෙම දෙයක් වුණොත් ඉතින් අපිට හොයාගන්න පුළුවන් කවුද මේ පුද්ගලයා කියන එක. හරි? ඒක නිසා ගොඩක් දුරට data වලට හානියක් වෙයි කියලා හිතන ආයතන මේ රවුටර් එකට පස්සේ රවුටර් එකට කලින් ෆයර්වෝල් එකක් භාවිත කරන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම නොවුනොත් ගොඩාක් දුරට අපේ data වලට වෙන්න තියෙන හානිය ගොඩාක්ම වැඩි වෙනවා. ඊළඟට රූල් එකක් කරලා දෙන්න. පරිගණක ජාලවල හටගන්නා පරිගණක ජාලවල හටගන්නා පරිගණක ජාලවල හටගන්නා තාක්ෂණික දෝෂ හේතුවෙන් ජාල බිඳවැටීම් සිදු විය හැකිය. ජාල බිඳවැටීම් සිදු විය හැකිය. ජාල බිඳවැටීම් සිදු විය හැකිය. එමගින් පරිගණක ජාලයෙන් වැඩ කරන සේවකයන්ගේ කාලය අපතේ යාමක් සිදු විය හැකිය. සේවකයන්ගේ කාලය අපතේ යාමක් සිදු විය හැකිය. ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් අපිට දැන් හිතර දකින්න ටිකක් තියෙන දේවල්. ගොඩක් වෙලාවට ජාලය තුළ තාක්ෂණික දෝෂ ඇති වෙන්නේ ඇත්තටම සමහර වෙලාවට ගොඩක් දුරට වෙන්නේ කේබල් වල ප්‍රශ්න. ඒ කියන්නේ අපි නෙට්වර්ක් එකට පාවිච්චි කරන කේබල් ගත්තාම ඒක අපි නෙට්වර්ක් එක සැලසුම් කරද්දී කරන්න ඕනේ දෙයක්. අපි සාමාන්‍ය නෙට්වර්ක් එක ඉස්සෙල්ලා නෙට්වර්ක් කරන්න කලින් ඩ්‍රෝවින් එකක් ඇඳ ගන්න ඕනේ කොහොමද අපි නෙට්වර්ක් එක කරන්නේ කියලා. ඊට පස්සේ මේ කේබල් පරිගණක අතරට අරගෙන යන විදිහ අනුව ඒකෝ සමහරලාට මේක හරින් කාලා මොන හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මිනිස්සු මේ එහා මෙහා යන ස්ථානයක මේ වගේ කේබල් එකක් ඇදලා තිබිලා ඒකට හානියක් වෙන්න පුළුවන්. එහෙම වුණාම සමහරලාට අපි හිතමු බැංකුවක් කියලා. බැංකුවක දැන් මේ සිස්ටම් එක සර්වර් එකකින් එළියට අරගෙන මේ ප්‍රධාන කේබල් එක ඩැමේජ් වෙලා කැඩෙනවා මෙතන. ඊට පස්සේ නැවත මේක හදනකම්ම එදා දවස් තුනම මේ කට්ටිය මේ අදාළ කාලය තුල මේ අරට සර්වර් එකකට කනෙක්ෂන් නැහැ. ඒ කියන්නේ ඒකට වැඩ කරන්න බැහැ. ක්ලයන්ට් සර්වර් එකක් තියෙද්දි අනිවාර්යෙන් සර්වර් එකත් එක්ක මේ මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච නිසා වැඩ කරන්න බැරි වෙනවා. ඒ වගේ දේවල් නිසා ගොඩක් දුරට මේ තාක්ෂණික දෝෂ කියන්නේ සාමාන්‍යයෙන් අපි නෙට්වර්ක් එක කරන කලින් හදන ඩයග්‍රෑම් එකේ අනුව පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ විතර නෙවෙයි සමහර වෙලාවට පොඩි බිඳ වැටීම් වගේ දේවල් වෙන්න පුළුවන්. හරි? ඊළඟ රූල් එක කරලා ලියා ගන්න.
වීඩියෝ එක දැම්මා. right ඊළඟට ලියා ගන්න රූලක් කරලා පරිගණක ජාලයක ඇති එක් පරිගණකයක් තුළට 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 වෛරස් ඇතුළු වීමක් සිදු වුවහොත් 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 පරිගණක ජාලයේ ඇති අනෙකුත් පරිගණක වෙත පරිගණක ජාලයේ ඇති අනෙකුත් පරිගණක වෙත එම වෛරසය පරිගණක ජාලයේ ඇති පරිගණක ජාලයේ ඇති අනෙකුත් පරිගණක වෙත එම වෛරසය ඉක්මනින් ව්‍යාප්ත වේ. එමගින් ජාලයේ ඇති පරිගණක තුල දෝෂ හටගනී. 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 ඊළඟට තවත් අවාසියක් තමයි පරිගණක ජාලයක් වෙනම ලියන්න. පරිගණක ජාලයක් තිබෙන ස්ථානයක අහිලා කියලා මැසේජ් කරලා දැන් යනවා. හරි. right. හරි. දැන් යනවා හරි. අපි ඊළඟට යනවා මේ අලුත් පාඩමකට තුන්වෙනි පාඩමට. මේක ගොඩක් අරන් ඔයගොල්ලන්ට මේ ඔන්ලයින් කියලා දෙන්න හරියන්නේ නැහැ. ඉඳගෙන ගණන් හදලම කියලා දෙනවා. කමන්නේ අපි පුළුවන් විදිහට අපි ඊළඟ පාඩමට යන්න. හේතුව දැන් දන්නවනේ මේ පස්සෙත් එක්ක ඔයාලට තමයි ලොකුම පාඩුව තියෙන්නේ. 10 වන්ද තමයි සිලබස් එක කවර් කරන්නම අමාරු වෙන්නේ. right. අපි ඊළඟට තියෙන සංඛ්‍යා පද්ධතිය ගැන. සංඛ්‍යා පද්ධති හතරක් සාමාන්‍යයෙන් අපි ICT වලදී භාවිත කරනවා. දීමය, අෂ්ටමය, ෂඩ්දශමය සහ දශමය කියන සංඛ්‍යා පද්ධති හතර පාවිච්චි කරනවා. මොකටද අපි මේ ICT වලදී සංඛ්‍යා පද්ධති ගැන කතා කරන්නේ?
ඇයි අපි ICT වලදී සංඛ්‍යා පද්ධතිය අපිට මොකටද ඕන? ඇයි පරිගණක වලදී ගණන් හදන එකක් දාලා තියෙන්නේ? right. ඔයගොල්ලන්ට මේ පාඩම කියන්නේ පැහැදිලි නැත්නම් මුලින්දලම පැහැදිලි නැත්නම් 8 වසරේ දැන් ඉන්ටරෙක්ටිව් නිසා මම ඕන ලින්ක් එක ගන්න ඩවුන්ලෝඩ් කරගන්න 8 වසරේ මලිලා නංගිලා ඉන්නවනම් ගෙදර පොත පාවිච්චි කරන්න පුළුවන් නේ. නැත්නම් PDF එක අච්චු පොතේ PDF එක අරගන්න. ඒකේ තියෙනවා මේ පාඩමේ ආරම්භය 8 වසරේ. ඒකේ තියෙනවා දීර්ඝ සහ දශමයේ සංඛ්‍යාවල කන්වර්ෂන් එක සහ ඒකේ පාඩමට අදාළ කොටස් ටික තියෙනවා. ඒක ගොඩක් වැදගත් ඒ ඔයගොල්ලෝට මේ පාඩම ඉස්සරහට කරගෙන යන්න. එතකොට මේ ICT වලට මොකටද මේ දශමයේ සංඛ්‍යා, දීර්ඝ සංඛ්‍යා, ෂඩ්දශමයේ සංඛ්‍යා, අෂ්ටමයේ සංඛ්‍යා දාලා තියෙන්නේ? ඒකට හේතුව තමයි අපි කම්පියුටර් එක පාවිච්චි කරද්දී අපි දෙන හැම දත්තයක්ම ඒ විදිහටම පරිගණකයේ අඳුරගන්නේ නැහැ. උදාහරණයක් අපි කම්පියුටර් එකට මොනවා හරි වචනයක් ටයිප් කරොතින් ඒ වචනයට අදාළ ඉංග්‍රීසි ලෙටර්ස් පරිගණකයේ ඇතුළේ තියෙන CPU එක අඳුරන්නේ නැහැ. පරිගණකයේ ඇතුළේ තියෙන කිසිම කොටසක් අඳුරන්නේ නැහැ. අපි දෙන හැම දත්තයක්ම යා මෙන්න මේ කියන සංඛ්‍යා පද්ධති හතරෙන් එකකට කන්වර්ට් කරලා තමයි පාවිච්චි කරලා නැවත අපිට පෙන්නන්නේ තව එකකට කන්වර්ට් කරලා. උදාහරණයක් අපි පරිගණකයට 25 කියන ඉලක්කම ඇතුළත් කරොත් 25 කියන්නේ දශමයේ සංඛ්‍යාවක් මේ ඉලක්ක ඇතුළත් කරොත් එයා ඒක ගන්නෙ නෑ දශමයේ සංඛ්‍යාවක් විදිහට. හේතුව 25 කියන ඉලක්කම පරිගණකයේ ඇතුළේ තියෙන කොටස් හඳුනන්නේ නෑ. එයා ඒක කන්වර්ට් කරගන්නවා දීර්ඝ සංඛ්‍යාවක් බවට. පරිගණකයේ හඳුනන භාෂාව තමයි එකක් තමයි දීර්ඝ සංඛ්‍යාව. ඒක නිසා එයා මොකද කරන්නේ පරිගණකයේ අපි මේ දශමයේ සංඛ්‍යාව දීර්ඝ සංඛ්‍යාව බවට කන්වර්ට් කරගන්නවා. හැබැයි මේක දීර්ඝ සංඛ්‍යාවකට කන්වර්ට් කරාට පස්සේ එන අගය අපිට තේරෙනවා නෑ. හේතුව තමයි මේක එන අගය මම නිකන් හිතමු මේකට එන්න පුළුවන් මෙහෙම ගියා. අපිට පුළුවන් මේක දිහා බලලා කියන්න මේකේ අගය 25යි කියලා. එකපාරටම කියන්න බෑ මේක ඕන වැඩි කරලා ඒ සංඛ්‍යාවට එකතු කරලා දෙකේ පාරේට අවශ්‍ය විදිහට හදලා එහෙම කියන්න පුළුවන්. නමුත් අපිට දැකපු ගමන් දැන් උදාහරණයක් හිතන්න ඔයා කීබෝඩ් එකෙන් අංක ටයිප් කරනවා. ඔය 85 ටයිප් කරා මේ වගේ සංඛ්‍යා 8කින් විතර තියෙන මේ වගේ බිංදුව සහ එක තියෙන කෝඩ් එකක් වෙනවා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන්ද මම ටයිප් කරේ 85 කියලා? බෑ. එතකොට බලන්න කීබෝඩ් එකේ වැරද්දද නැත්නම් මේ කම්පියුටර් එකේ ප්‍රශ්නයක් තියලා නැහැ. පරිගණකය අපි දෙන සියලුම දත්ත කන්වර්ට් කර ගන්නවා එයාට පාවිච්චි කරන්න පුළුවන් එයා දන්න දීර්ඝ සංඛ්‍යා බව. දීර්ඝ සංඛ්‍යා බවට කන්වර්ට් කරගෙන හැබැයි නැවත ඒක මොනිටරේට එවනකොට මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ආයෙමත් ඒක කන්වර්ට් කරනවා දශමයේ සංඛ්‍යා බවට. රයිට්. එතකොට මේකෙදි 8 වසරේ පොතේ දුන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා තියෙනවා PDF එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඒකේ තියෙනවා දශමයේ සංඛ්‍යා දීර්ඝයට කන්වර්ට් වෙන හැටි, ඒ කියන්නේ මේ සංඛ්‍යාව මේකට හැරවෙන හැටි, නැවත දීර්ඝ සංඛ්‍යාව දශමයට හරවන හැටි. මේ අවස්ථාව දෙක භාවිතා වෙන පරිගණකයේ ඇතුළේදී ඔයා කීබෝඩ් එකේ දශමයේ සංඛ්‍යාව ඇතුළත් කරොත් ඒක CPU එකේ ඇතුළේදී කන්වර්ට් කරගන්නවා දීර්ඝ සංඛ්‍යාවක් බවට. නැවත ඒක මනුස්සයට පේන්න මිනිස්සුන්ට පේන මොනිටරේ අවුට්පුට් ඩිවයිස් එකට එනකොට නැවත එයා ඒක දශමයේ සංඛ්‍යාවක් බවට කන්වර්ට් කරගන්නවා. ඔන්න ඔය කන්වර්ෂන් එක අපි ඉස්සෙල්ලා මේ දෙන්න ගැන ඉගෙනගෙන ඊට පස්සේ බලමු දශමයේ ෂඩ්දශමයේ සහ අෂ්ටමයේ සංඛ්‍යා ගැන. right. අපි සාමාන්‍යයෙන් දන්න විදිහට ඔය සංඛ්‍යා පද්ධති හතරම තියෙනවා. එතකොට මේ සංඛ්‍යා පද්ධති හතර බෙදලා වෙන් කරලා තියෙන්නේ ඒකට අදාළ බේස් එක එහෙම නැත්නම් පාදය අනුව. උදාහරණය මේකට අපි කියනවා දෙකේ පාදයේ සංඛ්‍යාවක් කියලා. මේකට අපි කියනවා 10 පාදයේ සංඛ්‍යාවක් කියලා. ඊට පස්සේ තව තියෙනවා අපිට 8 පාදයේ සහ 16 පාදයේ නැත්නම් අෂ්ටමයේ සහ ෂඩ්දශමයේ කියන සංඛ්‍යා පද්ධති දෙකයි. right. සාමාන්‍ය සංඛ්‍යාවක පාදය අපි මේ විදිහට දක්වනවා. ඊට පස්සේ අපි උදාහරණයක් කියනවා අෂ්ටමයේ සහ ෂඩ්දශමයේ සංඛ්‍යාව කියමු කියලා. මෙන්න මේ විදිහට ෂඩ්දශමයේ සංඛ්‍යාවක් නම් පාදය කියන්නේ මේ විදිහට යයි. හරිද? මේ විදිහට යයි. ওই විදිහට පාදය දක්වන්නේ අපි සාමාන්‍යයෙන් ගොඩක් දුරට මේක ගණන් වලට
ටිකක් වැඩිපුර තියෙන පාඩමක්. පාඩේ දක්වන්නේ අපි සාමාන්‍ය පාඩේ ලියන්නේ ওই විදිහට. දශමයේ සංඛ්‍යා පද්ධතිය සහ ද්විමේ සංඛ්‍යා පද්ධතිය ගත්තොත් ද්විමේ සංඛ්‍යා පද්ධතියක තියෙන්නේ සාමාන්‍යයෙන් බිංදුව සහ එක කී ඉලක්කම් දෙක විතරයි. එහෙම නේද? ඊට පස්සේ දශමයේ සංඛ්‍යා පද්ධතියක් ගත්තොත් ඒකේ තියෙනවා බිංදුවේ ඉඳලා 9ට යනකම් කියලා ඉලක්කම් 10ම අයිති වෙනවා සාමාන්‍යයෙන් දශමයේ සංඛ්‍යා පද්ධතිය ගත්තොත්. අපි ඉස්සෙල්ලා ද්විමේ සහ දශමයේ දෙන්න ගැන විතරක් කතා කරලා අෂ්ටමය සප්තමය ගැන පස්සේ කතා කරමු. right. එතකොට ද්විමේ සංඛ්‍යා පද්ධතියක තියෙන එකම සංඛ්‍යා දෙක තමයි බිංදුව සහ එක කියන එක. දශමයේ සංඛ්‍යා පද්ධතියක හැබැයි තියෙනවා බිංදුව ඉඳලා 9 වෙනකම් සංකේත 10ක්. right. මෙයාට තියෙන දෙක සංකේත මෙයාට තියෙනවා සංකේත 10ක්. මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා ද්විමේ සංඛ්‍යාව දශමයට හරවන්න දශමයේ සංඛ්‍යාව ද්විමයට හරවන්න. ඒ කියන්නේ පරිගණකයක වෙන මූලික સિદ્ધාන්තය අපි අදත් කරන දශමයේ සංඛ්‍යාවක් ද්විමයට හරව ගන්න නැවත මොනිටර් එක අපිට ඒක පෙන්නන්න දශමයේ සංඛ්‍යාව බවට හරවන්න. right. මට දැන් හැමෝම හරවලා මේකේ ආන්සර් එක අරගෙන දෙන්න 25 කියන අගය 25 කියන සංඛ්‍යාවට අයිති වෙන 25 කියන සංඛ්‍යාව නැත්නම් 25 කියන සංඛ්‍යාවේ ද්විමේ අගය අරගෙන ඉක්මනට chat එකේ type කරලා යවන්න. 25 කියන සංඛ්‍යාවට අදාළ ද්විමේ සංඛ්‍යාව හොයලා ඉක්මනට යවන්න. දැන් ක්ලාස් එක ඉවර කරනවා මේ තව ක්ලාස් තියෙන ප්‍රශ්නයක් අහලා තව ක්ලාස් තියෙනවාද කියලා. right. දැන් මෙහෙමයි. මේ කටරේෂන් එක ඔයගොල්ලන්ට අමාරු වෙනවා 8 වසරේ PDF එක දාලා දෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා බලන්න. අදට ක්ලාස් එක මම නවත්තනම තව ක්ලාස් එකක් තියෙනවා. මොකද තාම 20කින් පටන් ගන්න. 20කුත් නෑ. තව පොඩි වෙලාවකින් පටන් ගන්න තියෙනවා. ඒක නිසා ඊළඟට 10 වසරේ අපේ ක්ලාස් එකේ ඉඳපු හැමෝටම මම හිතන්නේ මේ පණිවිඩය ලැබිච්ච නැති ළමයි ඉන්නවා. ඔයගොල්ලෝගේ යාළුවෝ. එයාලට කියන්න ඔෆිස් එකට හරි මගේ නම්බර් එකට හරි කෝල් එකක් දෙන්න කියලා. ඒකට මම ක්ලාස් එකට මේකට ඔන්ලයින් එකට සම්බන්ධ වෙන හැටි කියන්නම්. ඊළඟට ලබන සතියේ ඔයගොල්ලන්ට ටයිම් ටේබල් එක මම ළඟ මේ වෙලාවෙ නැහැ. ටයිම් ටේබල් එක මම ලියාපදිංචි වෙන්න එද්දි 15 දාලා තියෙනවා. ඒ ටයිම් එකටම මේ ID එක මේ පාස්වර්ඩ් එකයි පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. එනදත් අද වගේම මේ SMS එකක් SMS ආපු නැති අය තුට්ටක් නම්බර් එක චෙක් කරගන්න ඕනේ. මේ ආයෙ පොඩ්ඩක් ඔෆිස් එකට කතා කරන්න අද නෙවෙයි සමුදට වගේ කතා කරලා බලන්න චෙක් කරගන්න. ඔයාලා දීපු නම්බර් එකට තමයි SMS එක එවුවේ. SMS ආවෙත් නැති මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නත් බැරි වෙච්ච අය ඉන්න පුළුවන්. එයාලට මම මේකේ සම්පූර්ණ ක්ලාස් එක නෙවෙයි ටිකක් වීඩියෝ එක අවශ්‍ය කොටස් ටික විතරයි මේ එඩිට් කරලා දාලා තියන්නම් බලා ගන්න පුළුවන් වෙන්න. ඊළඟට විතරයි විශේෂයෙන් කියන්න තියෙන්නේ දැන් අපිට ඉස්සරහට තියෙන පාඩම ටිකක් මම මෙහි ඉඳගෙන ඔයගොල්ලෝ ගෙදරින් ඉඳගෙන ටිකක් උගන්වන්න අමාරු පාඩමක් තියෙන්නේ. ඒක ඉතින් පුළුවන් විදියට කොහොම හරි ක්‍රියේටි කොටසක් නිසා කවර් කරගන්න වෙනවා. එතකොට දැන් මම මෙහි කියලා දුන්නට ඔයගොල්ලෝ එතන හදන එක මට පේන්නේ නැහැ නේ. වැරද්දක් දැක්කහම පොඩක් පෙන්නන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒක නිසා ඊළඟට දැන් මේ හරිද? ඒක නිසා ඔය පාඩමයි 3යි 4යි පාඩම් දෙකම එතනින් පස්සේ නදින්න ප්‍රැක්ටිකල් පාඩම් ටික හරි ලේසි. ඔයගොල්ලන්ට මට මේ Zoom එක හරහාම කළා පෙන්නන්න පුළුවන් ස්ක්‍රීන් එකේ ෂෙයාර් කරලා. නමුත් මේ පාඩම් දෙකේ ප්‍රශ්නයක් තියෙනවා අපිට. ඒක නිසා මේ පන්තියට කොහොම හරි සහභාගී වෙන්න. හරිද? රයිට්. සමහරු නිදි දෙව්බින ඇවිල්ලා ගියා බාගෙට නිදාගෙන ඉඳී නිදා ගන්න එපා. මේ ඊළඟට ඉඳ තියෙන හැම වෙලාවෙම අනිත් සබ්ජෙක්ට් වගේම IT සබ්ජෙක්ට් එකේ දැන් ඉස්කෝලේ නුත් කියනවා අඩුයිනේ. ඒක නිසා ටිකක් වැඩිපුර බලන්න. ඉන්ටර්නෙට් එකේ අමාරු කොටස් සර්ච් කරලා බලන්න හොයාගන්න පුළුවන්. ඒව ලේසියෙන් කරගන්න හැටි YouTube එකේ එහෙම තියෙනවා. හරිද? ඊළඟට සහභාගී වෙන්න බැරි ළමයි ඉන්නවනම් පණිවිඩය දෙන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ මට හරි කෝල් එකක් දෙන්න. ඔයගොල්ලෝ ගාව මගේ නම්බර් එක ඇති. හරි එහෙනම් අදට ක්ලාස් එක නවත්තනවා. ඉස්කෝලේ යන අය එහෙම ඉන්නවනම් පරිස්සමට ඉස්කෝලේ යන්න ඒ වැඩ ටික කරගන්න. දන්නවනේ බොහොම පරිස්සමෙන් ඉන්න ඕන කාලයක් තියෙනවා. ඔයගොල්ලෝ දැන් දන්නවා. ඒ කියන්නේ ඒක නිසා පරිස්සමෙන් ඉන්න. එහෙනම් ලබන සතියේ ක්ලාස් එකේදී හම්බෙමු.
එහෙනම් ලබන සතිය හම්බ වෙන එක පරිස්සමෙන් ඉන්න බුසර්ණයි හැමෝටම සර්ණයි. right, good evening. Good evening, sir.